8යි විනාඩි 3යි දැන්. රාත්‍රී ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට අප එක් වෙන්නයි ඔබට ආරාධනා. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ මහා ලේකකාධිකාරී පොළොන්නරුව කදුරුවෙල ජයන්ති මහාවිහාරාධිපති පූජ්‍යපාද කදුරුවෙල ධම්මපාල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් අලව්ව නවතල්වත්ත බෝවල අංක 385න් 1 නිවසේ පදිංචි PM දීපා උමයංගනී පතිරාජ මහත්මිය. කැප්පෙටිපොළ එරබද්ද රත්නසිරිහි LH ප්‍රියන්ති ජයලත් මහත්මිය. මීරිගම ලෝලුවාගොඩ මැල්වත්ත අංක 107 නිවසේ පදිංචි SK හේමමාලා මහත්මිය. පානදුර මිනුවන් පිටිය පාර අංක 26 නිවසේ පදිංචි දයාමාලා වීරමන් මහත්මිය. පිළියන්දල අංක 48 නිවසේ පදිංචි පද්මා වික්‍රමාරච්චි මහත්මිය. කන්නත්තොට මත්තමගොඩ රම්මුතු නිවස පදිංචි GA රණසිංහ මහතා. මිනුවන්ගොඩ යටියන ගුවන්තොටුපොළ පාර නිව් සිටි අංක 247න් 2 නිවසේ පදිංචි ඉන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. සදහෙවතුනි, කුසල් කිරීමෙන් දෙලව සතුට ගොඩනගා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි අද දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට ප්‍රථම තිශරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා
අප්පමාදේන සම්පාදේත ආම බහන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ භයත් නන්දති පුඤ්ඤම්මේ කතන්ති නන්දති භියෝ නන්දති සුග්ගතින් ගතෝති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වාසනාවන්ත පින්නතුනි, දවස පුරාවටම විවිධ වූ කාර්යයන් තුල නිරත වෙලා දවසේ ලබාගත් විවේකයක් ගොඩනගාගෙන ඒ විවේක අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ඔබ ධර්ම ශ්‍රවණය කිරීමටයි සූදානම් වෙන්නේ. ඊටාම පිරිසුදු මානසිකත්වයකින් යුක්තව ජීවිතයේ මොනතරම් ගැටලු සහගත අවස්ථාවන් පසු කරගෙන ආවත් කාර්ය බහුල ජීවිත ගත කළත් අපට විවේකයක් ලැබුණාම අප ඒ විවේකයෙන් ප්‍රයෝජන ගත යුතු වෙනවා. ඒ ප්‍රයෝජන ගැනීමේදී විශේෂයෙන් පින්නතුනි ධාර්මික විවේකයක් ගොඩනගා ගැනීම තමයි ප්‍රධාන පරමාර්ථය වන්නේ. ඒ බෞද්ධ ජීවිතවල ආන්ගේ ධාර්මික විවේකයේ තුල ධාර්මික කටයුතු වල නිරත වීම තුලින් ඔබ මම අපේක්ෂා කරන්නේ මේ ජීවිත ගමන නිවැරදි මාවතකට යොමු කරවාගෙන ඒ තුල ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගැනීමට උත්සාහ දැරීමයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපට අපේ ජීවිතයේ අධ්‍යාත්මික සුවය ගොඩනගා ගැනීම මූලික පරමාර්ථ කරගෙන අපි හැම අවස්ථාවකදීම ධර්මානුකූලව ධර්මදර ප්‍රතිපත්ති සමග ජීවත් වීම තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තු අභිප්‍රාය. අපි හැමෝම දන්නවා අපි මේ විවේක වෙලාවේ බණ ටිකක් අහලා ජීවිතයට ආශිර්වාදයක් ඒ වගේම අරමුණක් ඇතුව ජීවත් වීම තමයි අපේ මූලික පරමාර්ථය වන්නේ. අපි හැම කෙනෙක්ම අහලා තියෙන දේ තමයි සියලුම දාන පරදින දානේ තමයි ධර්ම දානේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දාන පරදවා ජය ගන්න පුළුවන් ශක්තිය ධර්ම දාණයට තිබෙනවා නම් අද මේ ගුවන් විදුලිය ඔස්සේ ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ඒ හැම කෙනෙකුගේම ධර්ම දාණය ප්‍රධාන කරගෙන. ඒ ධර්ම දාණය තුලින් බලාපොරොත්තු වන්නේ වෙන කිසිවක් නොවේ. අපේ මෙලව පරලෝ ජීවිතය යහපත් කරවා ගැනීම. නිවැරදි ජීවිත ගත කරන අයට ඒ නිවැරදි ජීවිතය පින්නතුනි තව තවත් ශක්තිමත් කරවා ගැනීමට වැරදි ජීවිත රටාවන් තුල ජීවත් වෙන උදවිය ඒ වැරදි ජීවිත රටාවන් හඳුනගෙන නිවැරදි මාර්ගයට යොමු කරවා ගැනීමත් ධර්ම දානය තුල ප්‍රධාන බලාපොරොත්තුව වෙනවා.
ඔබ මූලික වශයෙන් හිතලා බලන්න මේක අවස්ථාවක ඔබ ධර්ම ශ්‍රවණය කරන්න. දවසට කී වතාවක් ධර්ම ශ්‍රවණය කරනවද? ආගමික වත්පිළිවෙත් වල නිරත වෙනවද? ජීවිතයේ බොහෝ අවස්ථාවන් වල ඔබට කුසල් ඉපදවෙන මේ සමාජ රටාවේ ජීවත් වෙනකොට මොනතරම් යහපත් දේවල් ඔබ ක්‍රියාවට නංවනවද? ඒවා සියල්ලම ඔබට සමහර විට ඔබ හිතනවා මගේ මෙලව ජීවිතයට හෝ පරලොව ජීවිතයට මේ සියලු කුසල කර්මයන් යහපත් වෙන්නට ඕන කියලා. බෞද්ධ ජීවිතවල අපි ආන්ගේ ධර්ම දානය ඉහළ මට්ටමින් රඳවගත්ත නිසායි බණ අහන්න අපි කාලයක් වෙන් කරව ගන්න. හැබැයි හොඳ මානසික සුවයකින් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. අපි මූලික වශයෙන් සිහිපත් කරලා බලමු මේ ජීවිතයේ පින්නතුනි කුසල් කරන උදවිය. කුසලයෙන් පරිපූර්ණ වෙලා ජීවත් වුණාම මෙලව ජීවිතෙත් පින්නතුනි දියුණුවක් ලැබෙනවා. පරලෝ ජීවිතෙත් දියුණුවක් ලැබෙනවා. තමන් කරන ලද කුසල ගැන හිතලා මෙලව පරලෝ දෙකම සතුටු වෙනවා, දියුණුවක් ලබනවා. ඔන්නය ගැඹුරු අවබෝධය ඉලක්ක කරගත්ත ජීවිතයක් තමයි පින්නතුනි අපි ගොඩනගාගෙන තිබේ. සැබවින්ම ඔබ පිළිබඳව හිතලා බලන්න. ඔබ පෙර පින් කළ කෙනෙක්ද නැද්ද? ඔබ පෙර පින් කළ කෙනෙක්. මා එසේ සඳහන් කරන්නේ මේ ලෝකේ විවිධ සත්ව කොට්ටාස, විවිධ වෘක්ෂලතා, ඔය සියල්ල දෙස බලනකොට මේ අපව අභිභවා යන්න පුළුවන් කෙනෙක් සමාජයේ නැහැ. අපිව අභිභවා යන්න කෙනෙක් නැත්නම් අපට ලොකු තැනක් සමාජයේ තිබෙනවා පුද්ගලයා විදිහට. අපට ඒ තැන ඉස්මතු වෙන්නේ පෙර පින් කරපු නිසා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනි සියලු බුදුවරයන්ගේ අනුශාසනාව මේ හැමෝම දන්නවා. අකුසල කර්ම වලින් ඈත් වෙලා කුසල කර්ම වැඩි දියුණු කරගෙන ජීවිත ගමන ගෙවන්නට තමයි පින්නතුනි බුදුවරුන්ගේ අනුශාසනාව. සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව තමයි අකුසල කර්ම අකුසල ධර්ම නැති කරගෙන කුසල ධර්ම ඉස්මතු කරගෙන ජීවිතයේ පරිපූර්ණ ජීවිතයක් ගත කිරීම. ඒ මොනව සඳහාද? ඔබ ටිකක් හිතලා බලන්න. මම සඳහන් කළානේ පෙර පින් කරපු උදවිය ඔබ මම අප. මේ ඉන්න අපි හැමෝම පෙර පින් කරපු උදවිය. ඒ පෙර පින් කළ නිසා තමයි මේ සමාජ රටාවේ ඊටාම ඉහළ ආත්මය විදියට දකින හඳුනගත් අප මනුෂ්‍යාත්මයක උපන්. අපි ඔබෙන් ඇහුවොත් ඔබ මේ මනුෂ්‍යාත්මයේ උත්පත්තිය ලබන්න ඔබට හේතු වෙන්න ඇත්තේ මොනවද කියලා ඔබ එකෙල්ලෙම ප්‍රකාශ කරන්නේ පෙර ආත්මවල කරපු කුසල කර්ම කියලා. දැන් පෙර ආත්මවල ඔබ කුසල කර්ම කළා නම් ඔබ දැන් ටිකක් හිතලා බලන්න ඒ කුසල කර්ම අද අපි භුක්ති විඳිනකොට අද අපි කරන යහපත් දේ කවදා අපි භුක්ති විඳිනවද? මෙලවදිත් අපිට අපි කරන යහපත් දේ භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම පරලෝකදිත් අපට අප කරන දේ යහපත් නම් ඒ යහපත් දේ භුක්ති විඳින්නත් පුළුවන්. යම්කිසි විදියකින් අපි මේ සමාජ රටාවේ අපි යහපත්ව ජීවත් වෙනවා නම් ඒ යහපත්ව ජීවත් වෙන රටාව අපට පරලොවටත් යහපත් තත්ත්වයටම ඉවහල් වෙනවා. එයයි බුද්ධ දේශනාවේ අර්ථය. එයයි බුද්ධ දේශනාවේ පැහැදිලි කරන්නේ මෙලෝ පරලෝ සතුටු වෙන්න පුළුවන් ආත්මික ඔබ මම ඉපදිලා ඉන්නවා. වෙන කවුද කුසල කර්ම කරන්නේ? මේ සමාජ රටාවේ කුසල කර්ම කරන්නේ මිනිස්යාට වඩා වෙන කවුරුවත් සඳහන් වෙන්නේ නැහැ.
අපි ජීවිතේ සිද්ධ කරනු ලබන ඕනෑම කුසල කර්මයක් බෞද්ධ ඔබ ටිකක් හිතලා බලන්න. අපි කරන සියලුම කුසල කර්ම අපි හැම වෙලේම 3 දෙනෙක් ගැන හිතලා කරන කුසල කර්ම. පින්තුලා පින්කමක් කළාම මල් පහන් පූජා කළත්, ධනට පිනට දුන්නත්, ආගමික වැඩසටහනක නිරත වුණත්, බණ ඇහුවත් පින්තුලගේ කර්මුණක් තියෙනවා. මොකක්ද? අපනමින් නැසීමිය පරලෝකීය හැම දිනාට පින් දෙන්න. මේ දායකත්වයේ දරන පින්නතුන්ලත් මේ ධර්ම දානමය පින්කම කරලා රටට බණහඬ පසුබිම හදලා බලාපොරොත්තු වෙන්නේ අපනමින් මිය ගියට පින් දෙන්න. ඒ කියන්නේ නම් මිය ගිය අයට පින් දෙන්න ශක්තිය තියෙන්නේ ඔබට මට අපට. ඒ විතරක් නෙවෙයි. ජීවිතේ අපි කරන සියලු කුසල කර්ම මම සඳහන් කළා 3 දෙනෙක් ආවරණය වෙනවා කියලා. අය අපි දෙවියන්ටත් පින් දෙනවා. අපි තමයි දෙවියන් වෙනුවෙනුත් පින් කරන්නේ. අපි අපේ මියගිය ඥාතීන්ට පින් දෙන්න පින් කරනවා, කුසල කර්ම කරනවා. අපි අපේ මියගිය ඥාතීන්ට වගේම දෙවියන්ට, ලෝක ලංකා ශාසන ආරක්ෂක දෙවියන්ට අපි පින් දෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි කරන ලද කුසල කර්මය අපටත් අපි බලාපොරොත්තු ඇති කරගන්නවා. එහෙමනම් මේ සමාජ රටාවේ අපි විතරයි පින්නතුනි ඔය හැම කෙනෙක් ගැනම හිතලා කුසල කර්ම කරන්නේ. අපෙන් තමයි දෙවියෝ පින් ගන්නෙ, අපෙන් තමයි මියගිය ඥාතීන් පින් ගන්නෙ. ඒ නිසා අපි තමයි මෙන්න මේ කුසල ධර්මයන් තුල, පින් වැඩෙන ක්‍රියා තුල ජීවත් වෙන්න ඕන. මේ අපි තමයි පින්නතුනි ජීවත් වෙන්න ඕන. ඒ වෙන කිසිවක් නිසා නොවේ. මේ හැම තැනකදීම කුසලයේ අපට තමයි වැදගත් වෙන්නේ. අපට තමයි හැකියාව තිබෙන්නේ තව කෙනෙකුට පින් දෙන්න. දැන් පින්නතුල කුසල කර්ම කරනවා. බොහෝ සෙයින් අනන්ත වූ කුසල කර්ම කරන පින්නතුන්ලා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? අපටත් ප්‍රාර්ථනා බොහෝ සෙයින් කරන්න පුළුවන්. මෙනෙහි කරන්න පුළුවන්. නමුත් අපි හැමෝගෙම එක ප්‍රාර්ථනාවක් තියෙනවා. පිනතුලා මල් පහන් පූජා කරලා ආගමික වත්පිළිවෙත් වල නිරත වෙලා ඔය කරන සෑම කුසල කර්මයකදීම පින් ඉපදෙන වැඩක් කළාම අපි කියනවා මොකද්ද? පිනතුලා ප්‍රාර්ථනා කරනවද මනුෂ්‍ය ලෝකයක ඉපදෙන්න ඕන කියලා කරන කුසල කර්මවල. අපි මේ කරන කුසල කර්ම නිසා නැවත නැවත මනුෂ්‍යාත්මයක ඉපදෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ටිකක් බනහන ගමන් හිතලා බලන්න. කොතනදද අපි ප්‍රාර්ථනා කළේ මනුෂ්‍යාත්මක උත්පත්තිය ලබන්න? ඒ වගේම පින්නතුල ප්‍රාර්ථනා කරනවද දිව්‍ය ලෝකවල ඉපදෙන්න? අපි මේ කරන ලද කුසල කර්මයන්ගේ ආශිර්වාදයෙන් දිව්‍ය ලෝකවල ඉපදෙන්න කියලා පින්නතුල ප්‍රාර්ථනා කරනවද? එහෙම ටිකක් දැන් ස්මරණය කරලා බලන්න ඔබ කොච්චර දන් පැන් දීලාද? මොනතරම් සුවිශේෂී පින්කම් කරලාද? ඒ කරපු පින්කම් වලදී නැවත නැවතත් මනුෂ්‍යාත්මයක ඉපදෙන්න පින් කළාද? දිව්‍ය ලෝකවලම හැමදාම ඉපදෙන්න කියලා හිතාගෙන පින් කළාද? ඔය අරමුණුත් තියෙන්න ඇති. ඒ වුණාට ඔබේ මගේ ප්‍රධාන අරමුණ ඔය අරමුණු දෙක නෙමෙයි. අපේ ප්‍රධාන අරමුණ තමයි නිර්වාණ අවබෝධය. අපි මෙහෙම හැබැයි හිතනවා. මනුෂ්‍ය ලෝකයක උපන්නොත් අපට ලැබෙන්න ඕන මනුෂ්‍ය සැප සම්පත්. ඒක සාධාරණයි. අපි කරන ලද කුසල කර්මවල බලයෙන් යම් අවස්ථාවකදී මනුෂ්‍ය ලෝකයක අප උපන්නොත් අපට ලැබෙන්න මනුෂ්‍ය සැප සම්පත්. එහෙමම අපි හිතනවා අය මොකද්ද? අපි කරන ලද කුසල කර්ම වලින් අපි දිව්‍ය ලෝකයක ඉපදෙනවා නම් අපට ලැබෙන්න දිව්‍ය සැප සම්පත්. අපි දිව්‍ය ලෝකයක ඉපදෙන්න කුසල කර්ම කරගෙන යන්නේ නැහැ. නැවත නැවතත් මනුෂ්‍යාත්මික ඉපදෙන්න ඕන කියන පරමාර්ථයෙන් අපි කුසල කර්ම කරගෙන යන්නේත් නැහැ. මනුෂ්‍යාත්මික උත්පත්තිය ලැබෙන එක හොඳයි. මොකද කුසල කර්ම කරන්න පුළුවන් ආත්මේ. දිගින් දිගටම මේ ප්‍රාර්ථනාව නැහැ. අපි මෙහෙම නේද හිතන්නේ. මනුෂ්‍ය ලෝකයක උපදුනොත් මනුෂ්‍ය සැප සම්පත්,
දිව්‍ය ලෝකයක ඉපදුනොත් දිව්‍ය සැප සම්පත් එහෙත් ප්‍රාර්ථනා වශයෙන් නිවන් සැප සම්පත්. අපේ හැමෝගෙම ඒකායන පරමාර්ථය තමයි කුමක්ද? නිර්වාණ අවබෝධය. අර ලක්ෂණ දෙක පින්නතුන් සඳහන් කරන්නේ යම් හේකින් අපි උපන්නොත් අපට ඒ සැප සම්පත් ලැබෙන්න ඕන. දැන් අපි දකිනවා අපට පේනවා මනුෂ්‍ය ආත්මවල ඉපදෙලා ඉන්න අය ඉන්නවා. මනුෂ්‍ය ආත්මවල ඉපදිලා හිටියට සමහර උදවියට මනුෂ්‍ය සැප සම්පත් නැහැ. මනුෂ්‍ය සැප සම්පත් වලින් දුර්වලයි. ඉන්ද්‍රිය දුබලයි, විවිධ අපහසුතා, ශාරීරික දුබලතා ඇතුළේ උත්පත්තිය ලබනවා. ඒ නිසා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ මනුෂ්‍ය ආත්මයක ඉපදෙනවා නම් මනුෂ්‍ය සැප සම්පත් ලැබෙන්න ඕන. දිව්‍ය ලෝකවලත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවිවරු ඉන්නවා. අපි ස්මරණය කරන්නේ හිතන්නේ ඉපදෙනවා නම් මහේ ශාක්‍ය දිව්‍ය ලෝකවල දෙවිවරු වෙන්නේ. ඒ අරමුණ පැහැදිලි නිවැරදි. ඒ වුණාට ඔය දෙකටම වඩා බෞද්ධ අපේ ප්‍රාර්ථනාව සාංශාරික දුකින් එතරව ලබන උතුම් වූ නිවන් අවබෝධය. මේ නිවන් අවබෝධයේ පසක් කරගන්න අපි කොච්චර කැපකිරීමක් කරන්න ඕන. දවස ගානේ ධර්ම ශ්‍රවණය කරන හැම මොහොතකදීම පින්නතුනි තමන්ගේ ජීවිතේ පැහැදිලි ස්වභාවය හඳුනගෙන ජීවිත රටාව හදා ගන්න ඕන. අපි හැමෝම සමහර විට සර්ව සම්පූර්ණ නැතුව ඇති. අඩුපාඩු ඇති. අපි ළඟ අධ්‍යාත්මික පසුබිම අසාර්ථක ඇති. අපි ළඟ ආමිස පූජාව වැඩි ඇති. අපි ළඟ ප්‍රතිපත්ති පූජාව අඩු ඇති. ඔය සියල්ල විවිධාකාර විදියට මේ සමාජය තුල අපි දකිනවා. නමුත් පින්නතුනි අපේ ජීවිත රටාවේ හැම වෙලේම අපි ක්‍රියාත්මක කරන්න ඕන පිං වැඩෙන දේවල්. ඇයි? මෙලව සතුටින් ජීවත් වෙන්න, පරලොව සතුටින් ජීවත් වෙන්න. මේවා තමා පසුපසෙන ජංගම නිදාන. යම්කිසි කෙනෙක් කුසල කර්ම කළා නම් ඒ කරන ලද කුසල කර්මවල බලයෙන් ආශිර්වාදයෙන් මෙලව සතුටින් ජීවත් වෙනවා, පරලොවත් සතුටින් ජීවත් වෙනවා. දෙලොවම සතුටින් ජීවත් වෙනවා. සමාජය ඕන තරම් එහෙම අය ඉන්නවා. අපි සමහර උදවිය දිහා බලලා හොඳ අනාවැකි කියනවානේ. මෙලොව බොහොම හොඳ ප්‍රතිපත්ති ගරුකෝ යහපත්ව ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මේ උදවියගේ පරලොව ජීවිතය හොඳයි කියලා අපි හොඳ අනාවැකි අපිට කියන්න පුළුවන්. ওই විදිහම තමයි අනිත් පැත්තත් වෙන්නේ. පාප කර්ම අකුසල කර්ම කරන උදවිය පින්නතුනි මෙලව තැවෙනවා. ඒ විතරක් නෙමෙයි පරලොවත් තැවෙනවා. තමන් කරපු අයහපත් දේවල් පිළිබඳව හිතා දෙලවම තැවෙනවා. අපේ බෞද්ධ අය ප්‍රතිපත්ති ගරුකෝ ජීවත් වෙන අය එසේ තැවෙන තත්ත්වයටපත් වෙන පාප කර්ම කරන අය නෙමෙයි නේද? ඔබම හිතලා බලන්න. අපි මොන තරම් ප්‍රතිපත්ති ගරුක විදිහටද ජීවත් වෙන්නේ? බුදුන් වඳින ආගමික වත්පිළිවෙත් සිද්ධ කරන ඒ වගේම ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙන කෙනෙක් ඔබ. ඔබට හොඳ මානසිකත්වයක් තියෙන නිසායි මේ වෙලාවේ ඔබ ධර්ම ශ්‍රවණයට පවා යොමු වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පින්නතුනි අනුදැන වදාළේ පිං වැඩෙන ක්‍රියා අපි ක්‍රියාවට නන්වන්න ඕන. පින් වැඩෙන ක්‍රියාවලට අපි කියනවා මොනවද? පුණ්‍ය ක්‍රියා. පුණ්‍ය ක්‍රියා රාශියක් තියෙනවා අපේ ජීවිතේ. මෙලවටත් වටින, පරලොවටත් වටින. පින් වැඩෙන ක්‍රියා තමයි ක්‍රියාත්මක කරන්නේ. ඇයි? උපන්න දුර්ලභ මනුෂ්‍ය ආත්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් මනුෂ්‍ය ලෝකයක ඉපදුනත් දිව්‍ය ලෝකයක ඉපදුනත් ප්‍රාර්ථනා කරන නිවන් අවබෝධය පසක් කර ගන්න නම් පින්නතුනි අපි පුළුවන් තරම් දුරට පින් වැඩෙන ක්‍රියා තුල ජීවත් වෙන්නට ඕන. මේ 10ම ගත්තොත් අපි කිව්වා මම සඳහන් කළා දස පුණ්‍ය ක්‍රියා. පින් වැඩෙන ක්‍රියා 10ක් තියෙනවා. මේ 10ම ඔබ මම අප ක්‍රියාවට නන්වන දේවල්. හැබැයි සමහර විට ගැඹුරු අවබෝධයක් නැහැ.
දානය කියන වචනේ ගත්තාම මොන තරම් දේවල් අපි කරනවද? බුද්ධ ප්‍රමුඛ මහ සංඝරත්නයට දෙන දේ පමණක්ම දානය නෙමෙයි. ආගන්තුක සත්කාර කළත් එතන දානයක් තියෙනවා. දුගිමගේ යාචකයෙකුට යම් උදව්වක් පරිත්‍යාගයක් කළා නම් එතන තියෙන දානයක්. සතා සිව්පාවට ආහාර පාන ටිකක් දුන්නා නම් ඒක තියෙන්නේ දානයක්. දාන වර්ග රාශියක් තිබෙනවා. අපිට පුළුවන් පූජා වශයෙන් දන් දෙන්නත් අනුග්‍රහක වශයෙන් දන් දෙන්නත් පුළුවන්. බුද්ධ ප්‍රමුඛ මහ සංඝරත්නයට දන් දෙනකොට අපි පූජා වශයෙන් දන් දෙනවා. ආගන්තුක සත්කාර කරනකොට පින්නතුනි දුගිමගේ යාචකයින්ට ආහාර පාන දෙනකොට පින්නතුනි සතා සිව්පාවට ආහාර පාන දෙනකොට අනුග්‍රහක වශයෙන් අපි දන් දෙනවා. දානය පිළිබඳව බෞද්ධ අපට පරිත්‍යාගයේ පිළිබඳව බෞද්ධ අපට අලුතෙන්ම ඉගෙන ගන්න දෙයක් නැහැ. මේ පිං වැඩෙන ක්‍රියාවක්. ඔබ මෙතෙක් නොකලද? ඔබ මෙතෙක් නොකලා නොවේ. ඔබ මේ ක්‍රියාත්මක කරපු දෙයක්. අද මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන ඔබත් හිතලා බලන්න මේ පිං වැඩෙන ක්‍රියාවක්. ලෝකේටම බණහඬ අවස්ථාවක් සලසා දෙන එක කොච්චර වටිනා පිංකමක්ද? ඒකේ මම කිව්වේ දානය අපේ අන්තර්ගතය තුල තිබි තාම වැදගත් දෙයක්. එනිසා දානය කියන්නේ පිං වැඩෙන ක්‍රියාවක්. සිල්වන්ත වෙන්නට ඕන. දෙවෙනි පිං වැඩෙන ක්‍රියාව. සිල්වන්ත වෙන්නට ඕන අපිට පහසුම දේ තමයි නිත්‍ය සීලය තුල ජීවත් වෙන එක. අපි පසළොස්වක පොයට අටසිල් සමාදන් වෙන්නේ, දසසිල් සමාදන් වෙන්නේ ඒ වෙනුවෙන්ම වෙන් වෙලා. නමුත් නිතිපතා නිත්‍ය වශයෙන් හැම වෙලාවෙම කෙනෙකුට රකින්න පුළුවන් සීලය තමයි පංචශීලය. ඉතින් අපිට සිල්වන්ත වෙන්න පුළුවන්. කොයි තරම් අපේ සමාජයේ අපේ රටේ නිතර හැම මාධ්‍යයකින් මැහෙන්නේ පංචශීල ටික. ඇයි ඒ? නිතිපතා නිත්‍ය වශයෙන් රකින්න ඕන ශික්ෂාපද පහ. සමාජයේ දෙස බලන්න. මේ සමාජයේ වැඩියෙන්ම සමාදන් වෙන දේ ඇහුවොත් හැමෝම කියයි පංචශීල තමයි සමාදන් වෙන්නේ කියලා. අද වෙන විට මේ සමාජයේ වැඩියෙන්ම කඩ කරන්නේ මොනවද කියලා ඇහුවොත් ඔබට කියන්න තියෙන්නේ පංචශීල තමයි වැඩියෙන්ම කඩ වෙන්නේ කියලා. පංචශීල ප්‍රතිපත්තිය කඩ වෙන ස්වභාවය වැඩි කියලා ඔබ කියයි. මේක ඊටාම වැදගත් ජීවත් වීමේ අයිතිය ලැබෙන ඒ වගේම තමන් හම්බ කරන ධනය තමන්ට ඕන විදිහට පරිහරණය කරන්න පුළුවන් අයිතියක් තියෙන නිත්‍යානුකූල කම්සප විඳීමේ අයිතියක් තියෙන සත්‍ය වචන කතා කිරීමේ පසුබිමක් තිබෙන සාමකාමී සහජීවනයෙන් ජීවත් වෙන්න පරිසරයක් හදලා දෙන්න තමයි පංචශීල ප්‍රතිපත්ති අපට ඉවහල් වෙන්නේ. අපි අද සමාජයේ මේ ආරක්ෂා කරන ශික්ෂාපද පහ බැලුවොත් හිතුවොත් පින්නතුනි දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේ වෙනකොට මේකේ ප්‍රගතිය කොච්චරද කිව්වොත් එහෙනම් මේක දෙයක්වත් නරක දෙයක් සමාජයේ වෙන්න බෑ. ඇයි හැමදාම අපි රකින්න හැමදාම කියන සමාදන් වෙන දෙයක්. එනිසා අපේ සමාජය තුල දීර්ඝ ඉතිහාසයක් තියෙනවා පන්සිල් පදවලට. මේ ආපු ප්‍රගතිය හරිනම් පින්නතුනි අද අපිට පන්සිල් සමාදන් වෙන්න අවශ්‍ය නැහැ. මොකද එකක්වත් කඩ වෙන්නේ නැති නිසා. නමුත් අද පන්සිල් සමාදන් කරනවා එහෙත් ආරක්ෂා කරන තත්ත්වය අඩුයි. අද සමාජය තුල තියෙන දුර්වලතාවය තමයි පින්නතුනි පන්සිල් සමාදන් වෙන පිරිස වැඩි ආරක්ෂා කරන පිරිස අඩුයි. ඔබ පැහැදිලිව අවබෝධ කරගන්න. හැම තැනම සමාදන් වුණාට ආරක්ෂා කරන පිරිස කොච්චර අඩුද කියලා ඔබ හිතලා බලන්න. එතකොට මේ තුලින් අපට පැහැදිලි වෙනවා අපේ ජීවිත රටාව මොනතරම් පහළ මට්ටමටපත් වෙගෙන එනවද කියලා. අවශ්‍යතාවයේ තියෙන පිං වැඩෙන ක්‍රියාවක් නම් පන්සිල් සමාදන් වෙන්න ආරක්ෂා කරන්න. පොයට අටසිල් සමාදන් වෙන්න ආරක්ෂා කරන්න. පොයට දසසිල් සමාදන් වෙන්න ආරක්ෂා කරන්න. අන්නේ තත්ත්වය තේරුම් අරගෙන කටයුතු කළොත් මෙලව පරලොව දෙලොවම සතුටු වෙන්න පුළුවන්. බලන්න කොච්චර වටිනවද කියලා. මේ අමාරුම කාර්යයන් පහක්ද කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ අනුමත කරපු ශික්ෂාපද පහ ආරක්ෂා කරන්න පුළුවන් පහක් වෙන්නතුනි.
ජීවිතයේ සාමාන්‍ය ජීවිතේ පවත්වා ගන්නට මේවා කඩකරගෙන ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අපට ජීවත් වෙන්න ප්‍රාණඝාතය අවශ්‍යමද? අපට ජීවත් වෙන්න ප්‍රාණඝාතය අවශ්‍ය නැහැ. අපට ජීවත් වෙන්න හොරකම, කාමයේ හැසිරීම, බොරුව, එහෙම නැත්නම් සුරාපාන අවශ්‍යමද? ජීවත් වෙන්න අවශ්‍ය නැහැ පින්නතුනි. අපි ඒ තුලයි රැඳෙන්න ඕන, ඒ අවබෝධයටයි එන්න ඕන. අනවශ්‍ය දෙයක් අපි අපේ ජීවිතයට එකතු කර ගැනීමෙන් අප කරන්නේ මානසිකව කායිකව අපි දුක් විඳින එක විතරයි. පින් වැඩෙන ක්‍රියා ඔය මට්ටමින් තියෙයි. සිත එක අරමුණක තියාගෙන ජීවිතය ගෙවන්න පුළුවන් නම් භාවනාවනේ. එක අරමුණක, එක ඉරියව්වක, එක සිතුවිල්ලක ඒ තුල ජීවත් වෙන්න පුළුවන් නම් ඔබ භාවනා කරන්නේ. භාවනාව කියන්නේ පින් වැඩෙන ක්‍රියාවක්, පුණ්‍ය ක්‍රියාවක්. ඒ විතරක් නෙමෙයි. බණහනෝ මම මුලින් සඳහන් කළා මේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ දරන හැමෝම ලොකු පින්කමක් කරන්න. රටේ ලෝකේ හැමෝම බණහනෝ. එතකොට ඔබේ අරමුණ කොච්චර වැදගත්ද කියලා බලන්න. මේක ධර්ම දානමය පින්කමක්. බණ කියනවා කියන එකත් පින්කමක්. බණ අහනවා කියන එකත් පින්කමක්. පුණ්‍ය ක්‍රියාවක්. මා ධර්ම දේශනාව පවත්වන එක මට පින්, මට කුසල කර්මයක්, මටත් යහපතක්, පින් වැඩෙන ක්‍රියාවක්. හැබැයි ඒ වගේම ඔබටත් පින් වැඩෙන ක්‍රියාවක් තමයි බණ අහන එක. දැන් මේ ලක්ෂණ දෙක වෙනවා. බලන්න කොච්චර මේක සාර්ථකද කියලා. අද අපේ රටේ, අපේ සමාජයේ මොන තරම් ධර්ම දේශනාවන් සිද්ධ වෙනවද? මොන තරම් පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවද? හැබැයි ධර්ම ශ්‍රවණය කළාට, ධර්ම දේශනාවන් පැවැත්වුවට මේ තුලින් ප්‍රයෝජන ගන්න පිරිස අඩු වුණාම මේ අරමුණට අපිට යන්න බෑ. අපිට ඉලක්කයකට යන්න බෑ පින්නතුනි. මොකද අපි දකින හිතන අරමුණට අපිට එන්න බෑ. ඒකයි සිද්ධ වෙන්නේ. පන්සිල් හැමෝම සමාදන් වෙලා ආරක්ෂා කළාට අපට තියෙන දුර්වලතාවය තමයි අපිට එන්න බෑ. සමාජයේ පහළ මට්ටමට වැටෙනවා. ඒ වගේම තමයි බණ කොච්චර ඇහුවත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ගතියක් නැහැ. ඒවා වෙනස් වෙන්න ඕන. මේ අහන දෙයින් ප්‍රයෝජනයක් ගන්නට ඕන. පින් දෙනවා. සෑම ධර්මදේශනාවක්ම අවසන් කරන්නේ පුණ්‍යානුමෝදනා කරලා. ඒතර හිතලා බලන්නකො දැන් මේ දායකත්වයේ දරනගේ කොයි තරම් අරමුණු ඇද්ද? අද මේ හැමෝම බණහල අවසන් වෙනකොට අපි පින් දෙනවා ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම මේ කුසල් ලැබෙන්න කියලා. ධර්ම ශ්‍රවණය කරපු හැම දිනා නමින් මිය පරලෝකයට මේ කුසල් ලැබෙන්න කියලා. දෙවියන්ට මේ කුසල් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කොච්චර වැදගත්ද බානුදින් පින් දෙනවා, පින් අනුමෝදන් වෙනවා. මම ධර්ම දේශනාව ආරම්භ කරනකොට සිහිපත් කළා. අපි 3 දෙනෙක් වෙනුවෙන් පින්කම් කරන අය. මියගේ ඥාතීන්ට පින් දෙන්න පින් කරන්නේත් අපි කුසල කර්ම කරලා. දෙවියන්ට පින් දෙන්නෙත් අපි, අපට කුසල් රැස් කරගන්නෙත් අපි. ඒ අනුව ධර්ම දේශනාවක් අවසන් වෙන හැම වෙලාවකදීම කියන්නේ ඒ කුසල ධර්මයන්ගේ ආශිර්වාදයෙන් මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් ඒ විතරක් නෙමෙයි අපටත් මේ පින් ලැබෙන්න ඕන කියලා. ඉතින් එතකොට බලන්න පින් වැඩෙන ක්‍රියාව පුණ්‍ය ක්‍රියාවක්. බණ කියන එක පුණ්‍ය ක්‍රියාවක්, බණ ධර්ම ශ්‍රවණය කරන එක පුණ්‍ය ක්‍රියාවක්. පින් දෙන එක පුණ්‍ය ක්‍රියාවක්, පින් අනුමෝදන් වෙන එක පුණ්‍ය ක්‍රියාවක්. මේවා අපේ දෛනික ජීවිතේ නිරන්තරයෙන් කරන්න පුළුවන් දේවල්. ඊළඟට වැඩිහිටි වතාවත් ඉෂ්ට කරනවා, පිදිය උත්තන් පුදනවා. මේවා පින් වැඩෙන ක්‍රියා පින්නතුන්. වැඩිහිටි වතාවත් ඉෂ්ට කරනවා. මේ පුණ්‍ය ක්‍රියා දෙස බලනකොට සමහර දේවල් නම් බොහොම ඉහළ මට්ටමින් සමාජය තුල තියෙනවා. සමහර දේවල් දෙස බලද්දී බොහොම පහළ මට්ටමින් අද සමාජයේ ක්‍රියාත්මක වෙනවා. වැඩිහිටි වතාවත්, පිදිය උත්තන් පුදන ගතිය, ගුණගරුකතාවය, මේ ලක්ෂණ සමාජයේ අඩු වෙලද වැඩි වෙලද? වැඩිහිටි වතාවත් ඉෂ්ට කරණේ අඩු වෙගෙන යනවා. පිදිය උත්තන් පුදන සමාජ රටාව අඩු වෙගෙන යනවා. මංගල සූත්‍රයේ අනුමත කළේ මොකද්ද?
පූජාච පූජනීයානම් පිදී උත්තන් පුදන්න ඕන. නමුත් අද වර්තමාන සමාජයේ වෙනකොට සාර ධර්මවලින් ගුණ ධර්මවලින් ප්‍රතිපත්තිවලින් අධ්‍යාත්මික පසුබිමින් බොහොම පහළ මට්ටමට වැටෙන ගතියක් තියෙනවා. මම ඒකයි සඳහන් කළේ. පන්සිල් සමාදන් වුණාට රකින්න අය අඩු වෙනවා. ඒ විතරක් නෙමේ ධර්ම ශ්‍රවණය ඕන තරම් කළාට ධර්ම ශ්‍රවණයෙන් ප්‍රයෝජන ගන්න පිරිස අඩු වෙගෙන. ඒ නිසා පින්නතුනි හොඳ දෘෂ්ටියක් එක්ක ජීවත් වෙන්න ඕන. අපි හොඳ අරමුණක් එක්ක කටයුතු කරන්නට ඕන ජීවිතය නිවැරදිව සකස් කරගන්න නම්. එහෙම නැත්නම් අපි අසාර්ථකයි. මම මුලින්ම ධර්ම දේශනාව පටන් ගන්නකොට සිහිපත් කළා. කොහොම නමුත් අපි පෙරපින් කරපු උදවිය කියලා. ඒ පෙරපින් කරන්න පුළුවන් පරිසරයක හිටපු නිසා පෙරපින් කළ නිසා අද මේ සමාජයේ ඊටාම ඉහළ තලයේ අපි ඉන්නවා. අපට උඩින් කවුරුවත් නැහැ. මනුෂ්‍යාත්මයට උඩින්. දැන් එහෙනම් මේ කරන පින් වැඩෙන ක්‍රියා මොකද කරන්න වෙන්නේ? ඊළඟ ආත්මය ගැනත් අපි හිතන්න ඕන. සංසාර ගමන කෙටි කරගන්නත් අපි වෙරදරන අය. ඊළඟ භවයට යනකොට ආපසු අපි පින් කරපු කෙනෙක් වෙන්න ඕන. නැවතත් අපිට මෙනෙහි කරන්න තියෙන්නේ ඔබ පෙර පින් කරපු කෙනෙක්. ඒ නිසා එක අරමුණක් තුල ජීවත් වෙන්න ඕන. ඔබ යම්කිසි අකුසල කර්ම, අයහපත් දේවල්, පාපකාරී ක්‍රියාවන් තුළ ජීවත් වුණොත් ඒ වපුරන දේ ඔබට මෙලවදී පරලොවදී තාපව ගන්න වෙනවා. ඔබ මෙලවදී යහපත් දෙයක් ක්‍රියාවට නැන්නුවොත්, ඔබ ප්‍රතිපත්තිගරුකව ජීවත් වුණොත්, ඔබ යහපත්ව ජීවත් වුණොත් ඒවා සියල්ලම ඔබට මෙලව විතරක් නෙමෙයි පරලොවටත් වටිනවා. ඒකයි ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ භයත්ත නන්දති. පින් කරන උදවිය පින්නතුනි මෙලෝ පරලෝ දෙකම සතුටු වෙනවා. Taman කරපු පින ගැන හිතලා දෙලව සතුටු වෙනවා. ඔය අරමුණටයි ඔය ඉලක්කයටයි අපි ජීවිතේ මෙහෙවන්නට ඕන. තවත් ප්‍රමාද නැහැ. හැම වෙලේම හිතන්න දකින්ද අපි කුමක්ද හඳුනා ගන්නට ඕන. අපිට හොඳ පාඩම් ටිකක් උගන්වනවා වරින් වර. දැන් මේ දිනවල රටේ ලෝකෙත් පවතින වසංගතයත් එක්කත් අපිට පැහැදිලි මොණ්ඩ තරම් ගැඹුරු අවබෝධයක් දෙනවද ස්වභාව ධර්මයත් එක්ක අපි ජීවත් වෙනකොට. ස්වභාව ධර්මයට එරෙහිව කටයුතු කරන්න බැරි බව මේ දිනවල අපිට මේ සමාජ රටාවෙන් පේනවා. එවන් වූ අනිත්‍ය ස්වභාවයක් එක්ක අපි ජීවත් වෙන්නේ. අපට නිට්ටය ස්වභාවයක් නැහැ. අනිත්‍ය ස්වභාවයක් එක කොතන හෝ කොයි වෙලාවක මොන ආකාරයෙන් හෝ අපේ ජීවිත ගමනේ අනිත්‍ය ස්වභාවය අපි හැමෝම දන්නවා. ඒ අනිත්‍ය ස්වභාවය අරමුණු කරගෙන ජීවත් වෙන අපි එය මැඩපවත්වගෙන මා සඳහන් කළ නිර්වාණ අවබෝධය පසක් කරගන්න වෙරදරන චරිත බවට පත් වෙනවා. එසේ නොවෙන්න ඔබ හිතලා බලන්න. අපි උත්සාහ නොකළොත් අපේ පැවැත්ම අප විසින්ම සාර්ථක කරගත්තේ නැත්නම් අපේ ජීවිතය මොනතරම් අසාර්ථක වෙයිද? ඒ අසාර්ථක භාවයේ අපි ඊළඟ ආත්මේ කවුරු උපන්නත් මොන ආකාරයෙන් උපන්නත් ඒ අසාර්ථක භාවය අපට නැවතත් ප්‍රතිඵල විදියට භුක්ති විඳින්න වෙනවා. මනුෂ්‍යාත්මක ඉපදුනත් මනුෂ්‍ය සැප සම්පත් ලැබුණ නැත්තම් අපි අද දකින්නව නේද? විවිධ වූ දුබලතා තියෙන කෙනෙකුගෙන් අහලා බලන්න. මෙහෙම වුණේ ඇයි කියලා. ඒ තැනත්තන්ගේ පිළිතුර වෙන්නේ සංසාරේ කරපු අකුසල කර්ම වෙන්න ඇති කියලා. ඒ යථාර්ථයේ තේරුම් ගත්ත ඔබ ඔබේ ජීවිතයේ තේරුම් අරගෙන මෙලව විතරක් හිතලා ජීවත් වෙන්න එපා. පරලෝ ජීවිතය ගැනත් ඊටාම් නිවැරදිව හිතන්න දකින්න. දෙලව ජයගත්තොත් කුසල ධර්මවල ශක්තියෙන් ඔබට ඔබේ ගමන් මඟ මා සඳහන් කළ මනුෂ්‍ය ලෝකයේ ඉපදෙනවටත් වඩා දිව්‍ය ලෝකවල උත්පත්තිය ලැබෙනවටත් වඩා අපි දකින ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සැප ඇති පරම ශාන්ත වූ අති උතුම් මහා මහ නිවන් අවබෝධයේ පිණිස ඔබට මේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීම පිණිස ඒ ජීවිතයේ යථාර්ථය දැකීම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ ප්‍රාර්ථනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්න.
ඔබ ඒ තුලයි ඔබේ ජීවිතයේ ශක්තිමත් වෙන්නට ඕන. මම සඳහන් කළේ ඒකයි. බණ අහනවා වගේම බණ අහන ධර්මය ප්‍රධාන වශයෙන් අනුගමනය කරන්නත් අපි පුහුණු වෙන්නට ඕන. එහෙම නැත්නම් වැඩක් නැහැ. ආන්ගේ යථාර්ථය තුල කටයුතු කරන්න මෙලව සතුටු වෙන පරලෝ සතුටු වෙන ජීවිත රටාවකට ඔබට මේ ධර්ම දේශනාව ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තෝ මම් පරන්ති. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් අලව්ව බෝවල අංක 385න් එක නිවසේ පදිංචිව සිට හදිසි අනතුරකින් පරලෝ සැපත් වී අද දිනට වසර 4ක් සපුරන විශ්‍රාමික යුද හමුදා නිලධාරී ආර් ගාමිණී රත්නායක මහතාට සසරේ කිසිම කලෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුව සහ දෙපාර්ශවයේ පරලෝ සැපත් පියවරුන්ට සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා අලව්ව නවතල්වත් බෝවල අංක 385න් එක නිවසේ පදිංචි බිරිඳ දීපා උමයංගනී මහත්මිය සහ කිෂානි පතිරණ යන දියණියන් දෙදෙනා. නුවරඑළිය මේ පිළිපාන අංක 361 නිවසේ පදිංචිව සිටි එල්.එච්. ආර්යදාස ආදරණීය පියාණන්ට එම්.ඩී. කරුණාවතී මෑණියන්ට එරබද්ද රත්නසිරි නිවසේ පදිංචිව සිටි ආර්.එම්. අප්පුහාමී පියාණන්ට බී.ආර්. විමලාවතී මෑණියන්ට සහ පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කර ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනවා කැප්පෙට්ටිපොළ එරබද්ද රත්නසිරි නිවසේ පදිංචි එල්.එච්. ප්‍රියන්ති ජයලත් මහත්මිය, ජයරත්න රත්නායක මහතා ඇතුළු දූ දරු පිරිස. පොළොන්නරුව විජයපුර කාලිංග ඇල අංක 3042 නිවසේ විසූ වසර 4කට පෙර පරලෝ සැපත් ඩේලියට් නිස්සංක මෑණියන්ට හා වසර 24කට පෙර පරලෝ සැපත් අරල ගන්විල විසූ එස්.කේ. සීමන් සිඤ්ඤෝ පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා මීරිගම ලෝලුවාගොඩ මැල්වත්ත අංක 107 නිවසේ පදිංචි එස්.කේ. හේමමාලා මහත්මිය සහ පවුලේ දූ දරු පිරිස. එංගලන්තයේ විසූ මීට මාස 3කට පෙර පරලෝ සැපත් සුසීමා පද්මිනී වීරමන් මෙනවියට පරලෝ සැපත් දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයන්න් වහන්සේටත් ලක්වාසී ලෝකවාසී සැමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා පානදුර මිනුවන් පිටිය පාර අංක 26 නිවසේ පදිංචි දයාමාලා වීරමන් මහත්මිය. වසර 48කට පෙර පරලෝ සැපත් විලියම් වික්‍රමාරච්චි පියාණන්ට වසරකුත් මාස 9කට පෙර පරලෝ සැපත් KWA ලීලාවතී මෑණියන්ට හා මාස 9කට පෙර පරලෝ සැපත් කමල් සිරිවර්ධන මාමා ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට අපවත් වී වදාළ මහා සංඝරත්නයට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් පූජ්‍ය කදුරුවෙල ධම්මපාල ස්වාමින් වහන්සේ ඇතුළු සහෝදර සහෝදරියන් දූ දරුවන් සැමියා ඇතුළු දරු මුණුබුරන් සැමට නිදුක් නිරෝගී සුව පැතීම සඳහාත් කොරෝනා උවදුරින් මුළු ලොවම මිදේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා පිළියන්දල අංක 48 නිවසේ පදිංචි පත්මා වික්‍රමාරච්චි මහත්මිය. අරුගම්මන පහළගම බෝකල විසූ මීට වසර 16කට පෙර පරලෝ සැපත් රියදුරු ජී.ඒ. පීටර් සිඤ්ඤෝ පියාණන්ට වසර 10කට පෙර පරලෝ සැපත් කේ.ඒ. පොඩිමැණිකේ මෑණියන්ට කේ.ඒ. පොඩි නෝනා ලොකු අම්මාට කේ.ඒ. පොඩි අප්පුහාමී සහෝදරයාට කොටියා කුඹුරේ කේ.ඒ. දාවිත් සිඤ්ඤෝ මාමා සහ නැන්දාට පොළොන්නරුවේ එන්.එච්. මයිකල් සහෝදරයාට එස්.ඒ. රංජිත් ගුණරත්න මහතාගේ දැරණියගල විසූ එස්.ඒ. ගුණරත්න පියාණන්ට සහ එච්.එම්. කරුණාවතී මෑණියන්ට එස්.ඒ. කාන්තිලතා ගුණරත්න සහෝදරියට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත්
විදෙස්ගතව සිටින GA වයලට් නෝනා සහෝදරියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට සෙත් පැතීම සඳහාත් GA රණසිංහ වන තමාට නිදුක් නිරෝගී සුවය ලැබී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිර්වාණ අවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනවා කන්නත්තොට මත්තම ගොඩ රම්මුතු නිවසේ පදිංචි GA රණසිංහ මහතා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ව්‍යාපාර කළමනාකරු ලෙස සේවය කර විශ්‍රාමලත් පරලෝ සැපත් ජගත් ප්‍රනාන්දු මහතාගේ 77 වෙනි ජන්මදිනය වෙනුවෙන්ද රෝෂිකා චමන්ති දියණියටද ඩොමි ප්‍රනාන්දු ඩොල්පි නෝනා විජේරත්න මෑණිවරුන්ටද නන්දසේනද සිල්වා ෆ්‍රැන්සිස් විජේරත්න අර්නස්ට් ප්‍රනාන්දු යන පියවරුන් ඇතුළු දෙපාර්ශවයේ පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් පවුලේ සැමට ලෝකවාසීන්ට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා මිනුවන්ගොඩ යටියන ගුවන් තොටුපොළ පාර නිව් සිටි අංක 247 2 නිවසේ පදිංචි ඉන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. අවසරයි ස්වාමින් වහන්සේ. අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දරූ සියලුම සදහැවතුන් නමින් ජන්මාන්තර ප්‍රාප්ත මව් දෙමව්පියෝ ඥාති හිතයිෂී සත්පුරුෂමිය පරලෝකීය හැම දිනාටම ධර්ම දානමය කුසලානිසංස ධර්මයන්ගේ ආශිර්වාදයෙන් එය භවයක් පාසා ධර්ම දානයේ ආනිසංස බල මහිමයෙන් හොඳ ආත්මෝල ඉපදෙන්න උසස් ආයුෂ වින්දනය කරන්න සංසාරික දුකින් එතරව ලබන උතුම් අමා මහ නිවන් අවබෝධය සාක්ෂාත් කරගන්නට දායකත්වයේ දරූ හැම දිනාගේ මියගිය හැම දිනාටමත් සුජීවත්ව වාසය කරන හැම දිනාට නිදුක් නිරෝගී සුවය පිණිසත් ලෝකවාසී ලංකාවාසී සියලුම දෙනාගේ යහපත පිණිසත් ධර්ම දේශනාවේ ආනිසංසයෝ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවත් තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ මහා ලේකකාධිකාරී පොළොන්නරුව කදුරුවෙල ජයන්ති මහා විහාරාධිපති පූජ්‍යපාද කදුරුවෙල ධම්මපාල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට 0112 697 140 0112 697 140 මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් විමසන්න මෙම දුරකථන අංකයෙන් 0111 307 1082 0111 307 1082 ඔබට තෙරුවන් සරණයි.